නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ යේතේ ආනන්ද භික්ඛු නවා අචිරපබ්බජිතා අද්ධෝන ගතා ඉමං ධම්ම විනයේ තේවෝ ආනන්ද පස්සතු ධම්මේසු සමාදපේ තබ්බන් නිවාසේ නිවේසේ තබ්බන් පතිට්ඨාපේ තබ්බන් තීති. හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, ආනන්ද බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මේක කරුණාවෙන් මතක් කරන අවස්ථාවක්. යම් මේ ආනන්ද මේ ජේ ශාස්ත්‍රයට අලුතෙන් එකතු වෙච්ච නවක පැවිදිලා කල්ගත වෙච්ච නැති වයසක අඩු ස්වාමීන් වහන්සේලා වෙනවනම් ඒ ඇත්තෝ මේ වැඩිහිටියන් වෙන ඔබලා විසින් පස්කාරණයක නිවේසිත සමාදපේ තබ්බන් නිවේසේ තබ්බන් පතිට්ඨාපේ තබ්බන් කියලා තියෙනවා. ඒවා ඒ ඇත්තෝ මෙන්න මේ කාරණාවේ සමාදන් කරවන්න ඒකලන්ට අඳුන්වා දෙන්න. ඊට පස්සේ නිවේශේ තබ්බන් ඒ ඇත්තෝ ඒ කාරණාවලට ගෙවක් දාන්න. ගෙට ගෙවක් දාන්න. ඊට පස්සේ පතිට්ඨාපේ තබ්බන්. ඒ ඇත්තන්ගේ හිතවල මේ කාරණා හිතවත් දාන්න. හිතවදින්න මුල් බැහැ ගන්න අරින්නේ කියලා. ඉතින් මේ විදිහට අර අලුතෙන් ආපු කෙනාට ඒ වැඩිහිටියන් විසින් කළ යුතු උපස්ථාන තියෙනවා. ඒ වගේ මේ භාවනා වැඩමුළුට ආපු ඇත්තන්ටත් ඒ සංවිධායක මණ්ඩල විසින් ආචාර්යයන් විසින් වැඩිහිටියන් විසින් කළ යුතු උපස්ථාන ටිකක් තියෙනවා. සංග්‍රහ ටිකක් තියෙනවා. ඉතින් මේ සංග්‍රහ අනුව තමයි මේ ශාසනය පැවැත්මක් සිද්ධ වෙන්නේ. ඉතින් මුල් දවසේම අපි මතක් කරගත්ත විදිහට ඒ වාසිකේ වගේම අපි අද ඉස්සල්ලාම හාපුරාවට රංකිතකට ගාන අත්පොත් තියන අය නොඋනත් අනික්කත්ව පවා නිතරම ඒ ධර්ම කාරණා පිළිබඳව නවක භාවය, ආධුනික බව, නැත්නම් ආධිකම්මික බව ශාසනික වෘද්ධියට වගේම ඒ පුද්ගලයාගේ අභිවෘද්ධියට හේතු වෙනවා. ඒ නිසා ඒක වැඩි හිටියොත් ඒ කාරණා නැවත නැවත සීකර ගත්තට කමන්නේ. ඒ නිසා නවකයෝ වගේ නවීන වෙන්න ප්‍රවීණ කාටත් වගේ ඒ වගේ ධර්ම කරුණු නැවත නැවත මතු කරලා දෙනවා. ඒ මතු කරලා දෙනකොට ඒ නවීනයන් සඳහා වෙන ධර්ම ප්‍රවීණයන් විසින් අතන කොටත් ප්‍රවීණයන් විසින් දේශනා කරන ලද බුදුහාමුදුරන් වහන්සේ විසින් සරුවචන් වහන්සේ විසින් අනුදැන වදාළ ලද කරුණු නවීනයන් අහන කොටත් එකම ගෞරවයේදී. ඒ නිසා කාරණා පහකින් මේ සංග්‍රහයක් ශාස්ත්‍රයට අලුතෙන් පැවිදිච්ච අලුතින් ඇතිවෙච්ච කෙනාට තියෙනවා. ඉතින් ඒක අපි සලකනවා වැඩමුළුවකට ආපු අලුත් අයටත්. ඒ අය වයසින් බාලයි වෙන්න පුළුවන්. වැඩමුළුවට අලුතෙන් සම්බන්ධ වෙච්ච අය වෙන්න පුළුවන්. එනතම වෙන ආගමක ධර්මයක ඉඳලා මේක ගැන උනන්දුවක් වෙච්ච කෙනා වෙන්න පුළුවන්. ඒ අයට අපි ඒ නන් ටික පාවිච්චි කරනවා. නවකයෝ අචිරපබ්බජිතා මෙහෙට ඇවිල්ලා පැවිද්දට අලුත් අය අද්දුනාගත වැඩිකල් ඉඳලා නැහැ මේකේ. ඉතින් ඒ සියලු දෙනා කෙරේ උගන්වනකොට අර ඊටාම සරල කාරණාවෙන් පටන් ගන්න තමයි උගන්වන්නේ. ඉතින් අපි ඊයේ වැඩමුළුවේ දවසේ පළවෙනි දවසේ ධර්මදේශනාව වශයෙන් ගත්තේ මේ පහෙන් පළවෙනි කාරණාව. ඒකේ තියෙන්නේ සීලවා හෝති කියලා. ඒ කෙනාට උගන්වනවා සීලවන්ත වෙන්න කියන. සීල්වත් වව සීලවා හෝත. හැබැයි සීලමයා වෙන්න බෑ. සීලෙන් අංග සම්පූර්ණ වෙන්න හදන්න එපා. Taman හිතියට වැඩිය සීලය තව තවත් ටිකක් අදි සීලයක් කලුත්ඩියාවක් කරගන්න කියලා. කොහොමද වෙන විදිහකට කියනවා නම් ඒ සිල්පදයක් සමාදන් වීම මේ වැඩමුළුවකදී එනතම් පැවිද්දේ අංගයක් විදිහට කරන දේ කරන්නේ හිත අලුත් කරගන්න එකයි. ඒක ජීවිතේ පුළුවන් තරම් අලුත් කරගන්න ඕනේ. ඒකට තමයි නවක අදහස අපිට එන්නේ. අපි ජීවිතේ අපි හොඳට දන්න ඕවා අපි දන්න දේවල් කියලා මේ ඔලොමල වුණොත් තමයි
බුදු කෙනෙක් පහළ වුණත් උදව් කරන්න බැරි. කල්යාණ මිත්‍රයෙකුට උදව් කරන්න බැරි. ඉතින් සීලවා හෝත කියන එක පාතිමොක්ඛ සංවර සංඋතා විහෙරත ආචාර ගෝචර සම්පන්නා අනුමත්තේසු වජ්ජේසු වය දස්සාවිනෝ සමාදාය සික්ඛත සික්ඛාපදේසු. ඒක හරිය සීලවා හෝත සිල්වත් වව කියන එක තමයි අර විස්තර කරලා දෙන්නේ. ඉතින් යano බලනකොට අනුමත්තේසු වජ්ජේසු වය දස්සාවිනෝ යං කිංච කම්මං කරෝති පාපකං කියලා එහෙම නැත්නම් යම් කර්මයක් අපි කරනවා අනුන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙන දේවල්. ඒක මේ පරිනිමිත්ත සූත්‍රයේ බුදුජානනාංශේ නම් කරලා තියෙනවා යේන විඤ්ඤු පරේ උපවදෙය්‍යෝ. කවුරු හරි විඤ්ඤු සබ්‍රක්‍මචාන් වහන්සේලා කාට හරි උපවාද කරන සුළු ඒ කුඩා අනු කුඩා ශික්ෂාපද රැකෙන්න ඕනේ. එතකොට තමයි අර මධ්‍යම ශික්ෂාපද සහ උත්තම ශික්ෂාපද රැකෙන්නේ. ඉතින් එහෙම නැතුව ඒවා ටික හැලු කරගෙන යනකොට අපි දන්නේම නැතුව අපේ ප්‍රධාන ශිල්පද කැරෙනවා. ඉතින් ඒක හේනක් නැත්තම් එළුළු කොරටුවක් හදනකොට ඒකේ වැට කැඩලා ගියා වගේ. ඊට පස්සේ ඉතින් ඔය අයාල යන හරක් පලිබෝධකයෝ ඇවිල්ලා අර නවදලි හේන සම්පූර්ණ විනාශ කළා. මාස ගාණක් අවුරුදු ගාණක් මහන්සි වෙච්ච එක ඒක වරුවට ඒක රැයට කාලා දානවා. යන්නේ වගේ දෙයක් තමයි ඔය සිල්පද රැකීමේදී සිද්ධ වෙන්නේ. ඉතින් ඒක කාටවත් ගහපා දෙන්න නෙවෙයි. Tamange ප්‍රඥාවන්තකම නැත්තම් Tamange අදිෂ්ඨාන ශක්තිය තමයි සීල කියන්නේ. ඉතින් ඒ ටිකට අපි ඊයේදී අදට මතක් කර ගැනීමක් කරාට පස්සේ දෙවෙනියට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒත තුමේ ආවුසෝ අවස්නි මේ විදියට බලන්න තොපි ඉන්ද්‍රියසු උත්තද්වාරෝ විහෙරති. තමන්ගේ ඇහකන දිවනාසය කය මන කියන මේ ෂඩින්ද්‍රිය පිළිබඳව යම් දොරටු පාලික් දාන්නේ කියලා. එහෙම නැත්නම් මුරකාවල් දාන්නේ කියලා. ඒ දොරවල් වලට කාවල් කාර්යෝ දාන්නේ කියලා. ඉතින් ඒක තමයි ඔය ගෘහ ජීවිතයත් පැවිදි ජීවිතයත් ගෙදරකුත් භාවනා මධ්‍යස්ථානිකුත් අරණ්‍යකුත් අතර තියෙන වෙනස. උට ඕන පන්සලත් එකතු කරන්න පුළුවන්. ඉතින් එතන හදලා තියෙන්නේ අර ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝති කියන එක. ඉතින් ඒක ඔය හුඟ දෙනෙක් කැමැති ඇත්තටම කරගන්න කැමැති වැසු ඉන්ද්‍රයන් සහිතව යට හෙළුනෙත් ඇතුව ගතකරන්න. නමුත් ඒක කොයි වෙලාවෙ කොහොම කැඩෙනවද කියන්න බෑ. ඒක වෙන විදිහකට කියනවනම් අර සීලයට ඉස්සරහා තියෙන එනතන සීලයට වඩා ප්‍රාග් අවධියක තමයි ඉන්දිය සංවරයේ තියෙන්නේ. යම් කිසි කෙනෙකුට ඉන්දිය සංවරය නැත්තම් ඒ කෙනාට සීලය ගැන බලාපොරොත්තුවක් තියන්න බෑ. සීලය ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන් කෙනෙකුට උනත් ඉන්දිය සංවරයේ ඊට වැඩිය සූක්ෂමයි. ඉතින් එවැනි ඉන්දිය සංවරයක විශාල සෝදපාලුවක් අද මේ උගත් සමාජවල දියුණු රටවල් වල සිද්ධ වෙලා තියෙන බව ඒ පැරණ්‍යන්ට තේරෙනවා. කියන 1970ට කලින් ඉපදිච්ච කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට මේ අවුරුදු 50 ඇතුළත ඇති වෙලා තියෙන වෙනස දිහා බැලුවොත් සියලු දේවල් වල දියුණුවක් ප්‍රගතියක් සංනිවේදනයක් යටිතල පහසුකම් දියුණුනාට ඉඳුරන් පිනවීම අතින් නැත්නම් ඉඳුරන් හික්මවීම අතින් පිනවීම අතින් නම් දියුණු තිබුණාට හික්මවීම අතින් ඒක ලැජ්ජශීලී තත්යකටපත් වෙලා තියෙනවා. දෙමාපියන් දරුවන් අතර තියෙන ඒ ආචාර ධර්ම ගුරුවරු සහ ශිෂ්‍යයන් අතර තියෙන ආචාර ධර්ම වෙද්දු සහ ලෙඩ්ඩු අතර තියෙන ආචාර ධර්ම රාජ්‍යවරු සහ රාට වැසියන් අතර තියෙන ආචාර ධර්ම පුදුමාකාර පරිහානියකට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා විශාල සමාජ ප්‍රශ්න වගේම රාජ්‍ය ආයතන වලට තියෙන සමාජගත වියදම් හරියට ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අනාරක්ෂාව භයානක කායික මානසික ලෙඩ රෝග ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ සඳහා හරියට මේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ජාත්‍යන්තර මේ සමිති සමාගම් හරියට පිහිටවල තියෙනවා. ඒ කිසි කෙනෙකුට පොට අහුවෙලා නැති බව ඔහිචුවා පේන්නේ නැහැ. ඒ මොකද ඒව පිහිටුවේවි ඇත්තටම මේව පිළිහිම පිළිබඳව මොකක් හරි ගවේෂණයක් කළා යමක් කරන්න.
ඒගොල්ලෝ පිළිඅරන් තියෙනවා පිළිහිමක් තියෙනවායි කියලා. නමුත් ඒක ඇති කරයි කියලා ඒ කිසිම ඒ ජාත්‍යන්තර සම්මේලනයකින් සංගමයකින් සතුටටපත් වෙලා නැහැ. ඒගොල්ලෝ මේ ගන්න ප්‍රයත්න වලට හොඳ පදනමක් නැහැ. දැන් මේ අද අපි ගන්න බලාපොරොත්තු වෙන මේ කාරණාවේ සර්වචනංශයක ධර්මානුකූලව එහෙම නැත්නම් දාර්ශනිකව එහෙම නැත්නම් ආගමානුකූලව පෙන්ලා දීලා තියෙනවා ආරක්ක සතිනෝ සති ආරක්ෂාව තියෙන්න ඕනේ. අර ඉන්ද්‍රියසු ගුත්තද්වාරෝ ద్వාරා විහෙරත ආරක්ක සතිනෝ. එතකොට මේ ඉන්ද්‍රිය සංවරය සහ සතිය අතර සම්බන්ධතාවය තමයි මෙතන සරුවචනාංශයේ දකින්න සුවිශේෂී බැල්ම. ඉතින් ඒක නිසා ආරක්ෂා කරන සීයතුව ඒ කියන්නේ දොරේ ద్వාරයේ සති සතාරක්ෂේන චේතසා සති ආරක්ෂකෙක් දාන්න කියලා කියනවා. ඇහැ ළඟ කන ගාව නාසය දිව කය මන කියන මේ තැන්වල සති මුරකාවලක්. ඉතින් මේකේ තියෙන්නේ සති ආරක්ක සතිනෝ ඊගාවට නිපක්ක සතිනෝ. ඒ සඳහා විශේෂ ඥානයක් තියෙන්න ඕනේ. මුරකාවල්කාරී දැම්මත් ඒ ප්‍රධානියා Tamanට ඕන එකනට එන්න දෙන්නේ කියලා මුරකාලයට විධාන කෙරුවොත් මුරකාරයට ඒ මුරකට කරන්න බෑ. ඒ වගේම මේ සුවිශේෂී වරප්‍රසාද පාවිච්චි කරලා ඒ දොරකල් වලින් Tamanට ඕන කට්ටිය ගෙන්න ගන්නවා. අනුන්ට විතරක් ඒ කාවල්කාරයෝ ලව්ව මේ ප්‍රශ්න ඇති කරනව නැත්නම් පාලනයක් ඇති කරනවා. ඉතින් ඒකට මේ නිපක ප්‍රඥාව නැත්තම් අපි මුරකාවල් දාගෙන හිටියට ඒක දවල් මිගිල් රෑ දනියෙල් වගේ මේ නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන්ගේ ප්‍රශ්නකටපත් වෙනවා. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන මේ නිපක ප්‍රඥාව ෂටභාවයේ අනිත් පැත්ත තමයි ඔය කියන්නේ. Taman ඕන බව පෙන්වන්න මුරකාරකාව දාගෙන හිටියට Tamanගේ වැඩේ කරනකොට එහෙම චාරයක් නැතුව වැඩ කරනවා. ඒ නිසා මේ සිත රැකීම සඳහා මුරකාවල්කාරී දැම්මන ඒ මුරකාවල්කාරයාට සහයෝගය දක්වන්න ඕනේ. නිපක ප්‍රඥාව මේක නිපක්ක සතිනෝ කියලා තියෙනවා. මේ කියන්නේ සහජ සූර ක්‍රියාකාරී ප්‍රායෝගික සතියක් වෙන්න ඕනේ ඒක. ඒක ඇත්තටම නිපක ප්‍රඥාව කියන එක හොඳට තේරෙනවා. මෙතන තියෙන නිපක සතිනෝ සාරක්ෂිත මානස. මනස පස්සට කරගෙන ජීවත් වෙන්න ඕනේ. ඒකට කියනවා අපි ගැඹුරු ලිඳකට එබිලා බලනකොට අපි කය පෑත් කරගෙන තමයි බලන්නේ. ලෙස්ල වැටුනොත් ආය මේ අල්ලගන්න කරන්න දෙයක් නැහැනේ. හෙලක් දිහා බලනකොට තාප්පයක් නැති ලිඳක් දිහා බලනකොට මෑත් කරගත්ත කයින් යුක්තව තමයි බලන්නේ. අන්න ඒ වගේ හිත ඒ ආරක්ෂා සහිතව සාරක්ෂිත මානස සතාරක්කේන චේතසා සමන්නාගති. ආයසරක් කියනවා සතිය ආරක්ෂාවෙන් මනස සාරක්ෂිත කරගන්න ඕනේ. රැක ගන්න ඕනේ. ඉති ඉන්දිය සංවර සමාධිපේ තබ්බා. ඉන්දිය සංවරයේ මෙන්න මේ විදියට ඉන්දිය සංවරයේ සමාධිපේ තබ්බන් නිවේශේ තබ්බන් පතිට්ඨාපේ තබ්බන්. එහෙම නැත්තම් කියනවනම් කියන්න තියෙන්නේ මේ සතියත් එක්ක එහෙම නැත්නම් සතිපට්ඨානයත් එක්ක සම්පජඤ්ඤය වඩන්න ඕන. මේකට අපි සති සම්පජඤ්ඤය කියලා තමයි ශාසනික ව්‍යවහාරේ පාවිච්චි කරන්නේ. සිහි නුවණ. එතකොට අර ආධුනික යෝගාවචරයට ඉන්දිය සංවරයකුත් නැහැ. ආධුනික යෝගාවචරයට සතිපට්ඨානයත් නැත්තම් ඉතින් යාට සති සම්පජඤ්ඤය කියලා දෙන්න අමාරුයි. ඒ නිසා යාට කියන්න ඕනේ මේ සතියෙන් ඉස්සර වෙලා ප්‍රථමයෙන් අපි ඉන්දිය සංවරේ රකින්න තරම් ලොකු සතියක් අපිට ලැබෙන්නේ නැහැ. නමුත් සතියේ ඉදිරියට යනකොට මේ සතිය මේ අපි කියන ඔය සති සම්පජඤ්ඤයත් එක්ක කිට්ටු වෙනකොට ඒ සතියට ලැබෙනවා මේ සුවිශේෂ හැකියාව ඉන්දිය සංවරේ කරන මට්ටම. ඉතින් මේක ඇත්තටම වැඩිහිටියා විසින් ආධුනිකයට
පුරුදු කරන්න ඕන එකක්. ආධුනිකයාට Tamanda හදාගෙන වවාගෙන කන්න පුළුවන් තැනක් නෙවෙයි මේක. ඒක හදලා වවලා දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා භාවනාවේදී නැත්තම් සතිපට්ඨානෙ කියමුකෝ සතිය පුරුදු කරන වෙලාව ඉස්සල්ලාම කියන්නේ ඉඳුරන් වහගෙන ඉඳගෙන ඇස් දෙක වහගෙන එහෙම නැත්තම් කනට ශබ්ද නැහැ විදියට එහෙම නැත්තම් කය හොල්ලන්නේ නැතුව එක තැනක තියාගෙන ඉඳුරන් නැති කෙනෙක් වගේ නැත්තම් ඉඳුරන් අඳුරන් නැති කෙනෙක් වගේ ගත කරන්න කියනවා. ඉතින් ඒක තමයි ලෝකයේ අද භාවනා කරනවා කියන නමත් එක ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ එක තැනක ගල් බුද්දා වගේ තියලා පිළිමයක් වගේ තියලා මේ සතිය වඩන එක. ඉතින් ඒ නිසා සතිපට්ඨානය නැත්නම් සතිය භාවනා කියනකොටම එන චිත්ත රූපේ තමයි අත් දෙක වහගෙන අතක් පිට අතක් තියාගෙන එක තැනක හෙල්ලෙන්නේ නැතු ඉන්න එක. ඉතින් එතකොට ඉඳුරන් කෘත්‍රිමව වහනවා. ඒ මොකටද අර යන්තම් හැදීගෙන ඉන සතියට මුල් බහ ගන්න සතියට අසංවිධිත ඉඳුරංගෙන් වෙන්න පුළුවන් බාධාව නැති කිරීම සඳහා සුදුසු පරිසරයකට ගිහිල්ලා ඉඳුරන් ස්විච් ආවෙන් බහ ගන්නවා. ඒකට නිපක ප්‍රඥාව අවශ්‍යයි. නිපක ප්‍රඥාව කියන්නේ මේ ඉඳුරන් වහන්නේ ඇයි කියලා දැනගන්න ඕනේ. ඒක සඳහා මේ ගන්න ප්‍රයත්නය සීලයේම තමයි. නමුත් සීලයට එහා ගිය වැඩකදී තමයි සීලේ ප්‍රාග් අවදිය වෙන ඉඳුරන් দমনය කිරීම යෝගාවචරය තමන්ගේ ජීවිතේට කිට්ටු කරගන්න. ඒක නිකන් ලෙඩා ශල්‍යගාරයට ගත්තා වගේ. ගත්තට පස්සේ ලෙඩාගේ ඉන්ජෙක්ෂන් එකක් ගහලා ලෙඩා හිරි වට්ටන්න ඕන. නැත්තම් කියනවා සී නැති කරන්න ඕන. මොකද Tamanට මේ කරන මේ ශල්‍ය කර්මය එහෙම නැත්තම් මේ සූක්ෂම මේ වේදකම කරනකොට ඒකට සහයෝගය දෙන්න ලෙඩාගේ සිහිය තිබුණොත් අමාරුයි. නිසා සිහි නැති කරනවා කියන එකක් කරනවා. ඒ කරන්නේ ලෙඩාට මේක පේන්න තියන්න බෑ. ලෙඩාට මේක ඇහෙන්න තියන්න බෑ. ගන්ධ රස පහස දැනෙන්න බෑ. ඒතර ස්නායු පද්ධතිය සංවේදී භාවය අයින් කරනවා. සමහර ඔය පොඩි තුවාලයක් එහෙම හොදනකොටත් ඉවතින් එක විදියකින් ශල්‍ය කර්ම තමයි. නමුත් එතකොට ඉතින් ලෙඩාට බලන්න අරිනවා. මොකද අර හෝල් බොඩි ඔපරේෂන් ඇනස්තීසියා දෙනකොට ඒ කියන්නේ ලෙඩාට බලන්න බෑ. අන්න ඒ වගේ එකක් තමයි යෝගාවචරය භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා අත් කරන ආසාදිය පුළුවන් ඉඳුරන් ටික වහගෙන මේ සතිය පිහිටවන වෙලාව ඇයි එහෙම කරන්න කියන එක යෝගාවචරය දැනගෙන ඉන්න ඕනේ බවයි නේපක්ක සතිනෝ කියලා කියන්නේ. ඒකට ඥානේ සාජ ඥානයක් අවශ්‍යයි යාට. එයා තේරුම් අරගන්න ඕනේ මේ වෙලාවේදී වැඩෙන සතියට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් හැම පැත්තෙම තොරතුරු ආවොත් ඒක මනසට හසුර ගන්න අමාරුයි. ඒ නිසා මේ වෙලාවට කාය ප්‍රසාදයට විතරක් ලැබෙන ඒකෙත් එක්ක නාසිකාග්‍රයට විතරක් ලැබෙන එහෙම නැත්නම් පිම්බීම හැකිලීමෙන් උදර චලනත් එක්ක සිද්ධ වෙන එකට විතරක් හිත යොමු කිරීමට අර ආධුනිකයාට අවස්ථාව සලසලා දෙන්න ඕනේ. ඒක උපක්‍රමශීලී වෙන්න ඕනේ. මේක ඥාන සම්ප්‍රයුක්ත වෙන්න ඕනේ. අපොත් එහෙම කරලා මෙයාට සත්‍ය කියන එක අඳුනට පස්සේ හිතනද මේ කෙනාට සක්මනට යනකොට කියන ඇස් දෙක වහන්න එපයි කියලා. ඉඳගෙන ඉන්නකොට කියනවා මොනම චේතනාවක්වත් කරන්න එපා. අනිච්චානුක පේශීන් මාර්ගයෙන් සිදුවෙන මේ ස්වභාවික හුස්ම දිහා බලන්න. ඒක කරන්න බැරි තරම්. ඒ තරම් අපි හයියෙන් හුස්ම ගන්න හදනවා. ඉඳ ගන්න එකත් තටමඬ හදනවා. ඉඳ ගන්නත් හදනවා තටමනවා. ඉඳ ගන්න ඕනේ නැහැ. ඉඳ ගන්න ඕක තටමඬ දෙයක් නැහැ. ඉතින් ඒ නිසා හුස්ම ගන්නත් තටමඬ දෙයක් නැහැ. ආන්නේ ඒ බවටපත් කරන එක භවනා කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් සතිය වඩනකොට කියනවා බලන්න ඇස් දෙක වහගෙන ඉන්නත් අමාරුයි. ඉබේ හුස්ම වැටෙන්නත් අමාරුයි. ඉඳගෙන ඉන්නත් අමාරුයි. ඉතින් පෙර කළ පින් පරිසම් දෙනකොට දඬු කන්දේ තියලා කතයි තියලා තලන්න කියලාද කියනවද? පැත්තල ඉඳගෙන ඉන්න එපා. ඉඳගෙන ඉඳිල්ලත් කරදරයක් වෙනවා. ඉතින් ඒකට විකල්පයක් වශයෙන් ගන්න සක්මන ගන්නකොට අර දොරටු පාරේ නැති ඇහැ තියෙනවා. ශබ්ද පුළුවන් තරම් අඩු තැනකට යනවා. ඒ සාමාන්‍ය ස්වභාවික ශබ්ද තියෙනවා. චේතනාවකුත් තියෙනවා. එතකොට ගන්ධ රස පහස
ගොඩක් වෙලාට අඩුයි පහස ගන්නේ පයි. ඉතින් එතකොට බලනවා යම් යම් ඉඳුරන්ඩ සංඥා ගන්න ඇරලා ඒ ඉඳුරන් රාශියකින් සංඥා එද්දි නිමිත්තක් එද්දි සලකුණදී එකට විතරක් හිත යොදාන්න පුළුවන් කියලා. දැන් පරියන්කේ ඉන්නවට තියෙන එකයි එන්න දෙන්නේ අනිතෝ උපක්‍රමයෙන් බහලා තියලා. උනා හෝ නොඋනා හෝ පරිසක්මනීදි කරන්නේ ඊට වැඩි ප්‍රමාණයක් තොරතුරු එන්න ඇරලා ඒ තොරතුරු අනුව මෙන්න මේකට විතරක් යොදලා බලන්න පුළුවන්ද කියලා යෝගාවචරයට දෙනවා ටිකක් බබාට සෙල්ලම් කරන්න දෙනවා. ඉතින් එහෙම කරලා සමහරුන්ට ඉතින් බැලුවොත් නම් මූල ධර්මානුකූලව පරියන්කේතරට වැඩි ගොඩක් අමාරු වෙන්න ඕනේ සක්මන. මොකද තොරතුරු ගොඩක් එනවනේ. ඒතර චේතනාපූර්වක වැඩකුත් කරනවා ඇහෙන් කනෙන් අරින් මේන් තොරතුරු එනවා. නමුත් සමහරුන්ට ඒක ලේසි. ඒ අපේ චරිත ලක්ෂණ වල හැටියට. ඊට පස්සේ අපි මේ වතුට්ටියගේ ලිඳට යනවා. බඩු මොනවාර කියන කඩේ යනවා. එහෙම නැත්නම් කැම ටිකක් කනවා. නැත්නම් නානවා. එහෙනම් දත් නාදිනවා. එතකොට පැමිණෙන තොරතුරු වල අඩුවක් නැහැ. හැම පැත්තෙම තොරතුරු එනවා. ඒ කියන්නේ දොරවල් හයෙම එනවා. එතකොට මගේ හිත වැඩියෙන් කෝකෙද තියෙන්නේ පිට යනවද නැත්නම් අරමුණේ තියනවද ඒ වෙලාවට පනවන ලද අරමුණ තමන්ගේ ඉරියව්ව හෝ චේතනාපූර්වක කරන වැඩි. ආන්න ඒක තියන්න හදනකොට දැන් සතිය විවිධාංගීකරණය වෙනවා. තොරතුරු නැති ඉන්ද්‍රාංගයෙන් එන මේවා නැති එකට පමණක් දීලා කරන අර පරිවේශනාගාරයක් ඇතුළේ වගේ පරිවේශන තත්ත්වයක් කරදි කරන එකක් වගේ නෙවෙයි. සක්පඩියේ දිනදා වැඩවලදී තොරතුරු දෙනකොට ඒ තොරතුරු වලින් වර්ණයක් තේරීමක් පෙරීමක් පුරුදු කරනවා. ආන්න එතකොට තේරෙන්න පටන් අර ගන්නවා ඒ සතිය අවස්ථා තුනකදී තුන් ආකාරයක වැඩිමක් මේකේ තියෙනවා. ඉතින් ඒ සමහරේකට යාගේ චරිතවල හැටියට ලැබෙන ඉද ප්‍රස්තාව හැටියට සතිය කියන එක හරියට රංකිරි කට ගාගන්නේ වාඩි වෙලාද නැත්නම් ඇවිදිනකොටද එහෙම නැත්නම් ඉදිනදා වැඩ සාමාන්‍ය වැඩ කරනකොටද කියලා බැලුවොත් ඔය අපි හිතන මේ භාවනා ලෝකය බලාපොරොත්තු වෙන දේ නෙවෙයි සිද්ධ වෙන්නේ. අමුතුම තාලයකට තමයි නවකයා මේ සත්‍ය කියන එක අඳුනගන්නේ. ඊට පස්සේ ඒ කෝකෙන් අඳුනගත්තත් එයාට කියනවා මේ තුනම කරලා බලන්නයි කියලා. අකමැති වුණත් සක්මන පරියංකය සක්මන ඉදින්දා වැඩ කරන්න. කැමැති වුණත් කරන්න. අන්න එහෙම කරගෙන යනකොට එයාට මේ තුනෙන් කොතනකින් හරි බැස ගැනීම සිදු වෙනවා. ඉතින් මගේ පුද්ගලිකව මට ඒ දවස්වල මේ හැමදාම මම චෝදනා කරනවා භාවනා මධ්‍යස්ථානත් නැහැ භාවනා කරන කෙනෙකුත් නැහැ ගෙදර ගියාම භාවනා කරන්නත් බෑ වෙලාවකුත් නැහැ. ඉතින් ඒ නිසා මට කරන්න ඕන වුණාට කරන්න බෑ කියලා. ඉතින් ධම්මික ස්වාමීන් වහන්සේ මට කිව්වේ උඹ දත්ම දිනකොට තනියමනේ ඉන්නේ. මේ දත්ම දින එක සතියෙන් කරන්න. ඉතින් එතකොට ඔය කියන වාතාවරණේ නෑ හිත අලුත් වෙන්නේ නෑ. ඉතින් අර මේ දුවන පයින් ගමන් සතිය පිහිටීම තමයි තියෙන්නේ. ඒ වගේම සක්මනක නැති වුණාට එදිනදා ජීවිතය ඇවිදිනකොට මම දැන් ඉඳගෙන නෙවෙයිද ඉන්නේ ඉඳගෙනද ඉන්නේ ඇවිදිමින්ද ඉන්නේ කියන එක බලන්න පුළුවන්. ආන්නේ විදියට මේ සති ධර්මයේ වඩනකොට ඒ සතිය වඩන ద్వාරයේ තියෙනවනේ. අපි ඇවිදිනවා නම් කාය ප්‍රසාදයේ පතුලේ කියලා ඒ වෙනකොට අනිත් තැන් වල ద్వාරවල ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ඒ ద్వාරවල ඉන්න කාවල්කාරයෝ පණිවිඩ ගේනවා. පණිවිඩ ගේනකොට ඒ කෙරේ පීඨිය යුතු ආකාරයත් තමන් අර පනවන ලද තමන් කරන කෘත්‍යයේ ප්‍රධාන ආරම්භණය ගැන කතා කරන හැටි පිළිබඳව නිප්පක ප්‍රඥාවක් යෝගාවචරයට තියෙනවා. ඉතින් ඒ සඳහා සාමාන්‍යයෙන් කියනවා අපි ඇවිදින වෙලාවේ ඇවිදින එකේ සතිය පිහිටුවා ගත්තොත් නැත්නම් පිහිටුවට බවට ප්‍රත්‍යක්ෂණය කරගත්තොත් අපි දැනගත්තොත් ඒ චිත්තක්ෂණයේ අලුතෙන් කෙලෙස් රැස් වෙන්නේ නැහැ කියලා හිතාගන්නයි කියනවා. ඇවිදින එකේ තමයි හිත තියෙන්නේ. ඉතින් ඇවිදින එකේ පියවර 4ක් එක දිගට හිත තියාගෙන ඉන්න පුළුවන් නම් 4 වතාවක් ඒ කාලය ඇතුළත ඒ කෙලෙස් නැති හිතවිලි පහළ වෙනවා. ඉතින් පස් පියවරක්, 6 පියවරක්, 7 පියවරක්, 8 පියවරක් ආදී වශයෙන් වැඩෙන්න අපිට අභ්‍යාසයක් තියෙනවා. අභියෝගයක් තියෙනවා. නිවාසේ තබ්බන් ඒකේ වැද ගන්න පුළුවන් තැනක් තියෙනවා.
එතකොට පතිට්ඨාපේ තමයි ඒක පట్టල කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒව වැඩි හිටියෝ කියලා දෙන්න ඕන. ඉතින් එහෙම කරගෙන යනකොට ඔන්න ඇහෙන් පණිවිඩයක් එනවා. ඔන්න වර්ණ సంతානයක් ආවයි කිය. එහෙම නැත්නම් කණෙන් එනවා ශබ්ද රූපයක් ආවයි කිය. ඉතින් ඒ වෙනකොට අර පයෙන් පැමිණෙමින් තියෙන කාය පොට්ටබ්බ රූපය එනතන් කාය ප්‍රසාදයෙන් එන ඒ පයෙන් මේ තද ගති උණුසුම් ගති සිසිල් ගති ඉබේම තල්වීමක් සිද්ධ වෙන්න ඕනේ. ඇහෙන් එන දෙයට සලකා බලලා මේ දැන් ඇහැට වර්ණ රූපයක් වර්ණ సంతාන ආවනේද මේ පොඩි මාරුවක් වෙන්නේ කෝච්චි පීඩල වෙන මාරු දැම්මා වගේ. එතකොට කාය ප්‍රසාදේ තිබිච්ච පොට්ටබ්බය පාඨවි ධාතු ඇති වෙලා පොට්ටබ්බයි ඇති වෙලා තිබුණාර කෙලස් නැති තත්ත්වයේ වෙනුවට දැන් චක්කු ප්‍රසාදයේ වර්ණ సంతානයක් ඇවිල්ලා වැඩිලා ආලෝකයක් ඇවිල්ලා වැඩිලා මෙතන තිබුණු කාය විඥානේ දැන් චක්කු විඥානේ බවට පත් වෙනවා. ඉතින් ඒක විශාල වෙනසක්. හරියට මේ පොල් ගහවෙලදී කෝච්චියේ ලයින් එක මාරු කරනවා වගේ. මේ බැටිකලෝ යන්නේ එකද නුවර යන්නේ එකද අනුරාධපුර යන්නේ එකද කියලා ෂන්ටින් කරනවා වගේ. ඉතින් ඒක ලොකු තීන්දුවක්. හෙඩ් ඔෆිස් එකෙන් තීන්දුව ඇවිල්ලා ලයින්මන් ඇවිල්ලා ස්ටේෂන් මාස්ටර්ගෙන් පණිවිඩය ගිහිල්ලා ගියාට පස්සේ එන්ජින් ඩ්‍රයිවර්ට මතක් කරලා කියනවා මෙන්න මේ පාට දැන් දාලා තින්නේ යන්න ඔයා යන්නේ දැයි කියේ පැත්තට තමයි වෙන කරන්න දෙයක් නැහැ. යන්න ඉස්සෙල්ලා කෝච්චිය ලයින් මාරු කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ හොඳට භාවනා කරගෙන යනකොට පේනවා මේ කයේ තිබුණ හිත දැන් රූපයකට ගියා නම් යන්න ඉස්සෙල්ලා කවුද ලයින්මන් කෙනෙක් ඉඳලා දීලා ටැබ්ලට් එකක් දීලා ඒ පැත්තට දැඟුණ කෝච්චිය යනවා. අන්න එතකොට තමයි දැනගන්නේ දැන් මේ ඔන්න අලුතෙන් කර්ම රැස් වෙන්න පටන් ගත්තා. රැස් වෙන්නේ කොහොමද? අනේ මගේ හිත පිට පැන්නානවා කියලා එක්කෝ කනගාටු වෙනවා. පශ්චාත්තාප. එහෙම නැත්නම් අනේ ඔච්චර වෙලා හරි කම්මැලි දෙනක හිටියේ පය තියනවා තමයි කොළපාගෙන ගොනෙක් වගේ මැටි කරත්තේ බදින ගොනෙක් ඇවිදලා ඉතින් යන්දන් දැන් නම් ඔන්න ලස්සන රූපයක් දැක්කා. ඔන්න ලස්සන මේ පාටක් දැක්කා කියලා දන්නේම නැතුව මන අපේ පහළ වෙනවා. ඉතින් අර මෙතෙක් වෙලා තිබිච්ච පයේ පැවතිච්ච මනාපෙකුත් නැහැ අමනාපෙකුත් නැහැ නිකන් උපන්නාට මේලෝ වැවෙනවා විනා කියව සක්මන් කර කර ඉන්න කෙනාගේ හිතට මේ වගේ මනාපයක් අමනාපයක් පහළ වීම නික්ලේශී තනගෙදලා කෙලසයිත තනකට යෑමක් කියලා බුදුහාමුදුර අපිට කියනවායි කියලා හිතා ගන්නකො. ඒ විතරක් නෙමෙයි බුදුචාන් වහන්සේ ඒකට තමන් වහන්සේගේ දීර්ඝ කාල පරිශ්‍රණයකින් කියනවා මෙතෙන්ට මේ ඉඳුරංගෙන් එක ඉඳුරේකට අනිත් උඩ මාරු වෙන එක හරිම සංකරයි. හරිම ඕලාරිකයි. සංඛතයි ඕලාරිකයි පරිසම්පඩ. ඒක හරි ගොරෝසු දෙයක් කියලා කියනවා අල්ලන්න පුළුවන් කියලා. ඒ වගේ මේක පටස් ගාලා සිද්ධ වෙනවා. සිද්ධ වෙන්න ඉතල ලකුණක් පෙන්වන්නේ නැහැ. ඒ වෙලාවේ ටක් ගාලා සිද්ධ වෙනවා. හැබැයි පුතෝ ඒක සිද්ධ වෙන්නේ පෙර කළ විදියකට. මොකද්දෝ හේතු සම්පත්තියකට බගිනාපු කර්මජාවයක් අනුව තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා මේ ද්වාරපාලකයෙක් ඉන්නවනම් ගේට්වේ කෙනෙක් ඉන්නවනම් එයාට ඔච්චර වෙලා තිබුණේ මේකයි දැන් මෙතෙන්ට ගියා යනකොට මේක ගොරෝසු ලයින් මාරු වීලක් සිද්ධ වුණේ මේක සතිය නැති කෙනාට කොහොමඩක්වත් පොත් ලැබීමක් නැහැ ආතබූතයක් නැහැ. නමුත් මේ වැරද්දක් වශයෙන් හම්බයක් වශයෙන් සිද්ධ වුණත් මේක කල්ැතුව සැලසුම් වෙච්ච එකක් වගේ මේකේ හේතු කරුණු හොයන්න පුළුවන්. මේකත් හේතුවක් ඇතුව වෙලා තියෙනවා. අපිට හිතෙන්නම් අහම්බයක් කියලා. ඒ මොකද කොයි එක කොයි වෙලාවෙ මුලිච්ච වෙයිද කියලා කියන්න බෑ. ආන්නේ විදියට වෙන තැනකට යනකොටම චක්කුණා රූපන් දිස්වා න නිමිත්තක් ගායෝති නානුභ්‍යංජනක් ගායෝති යත්වාදි කරන මේතං අසංඋතං විහරන්තං uppajjati papaka akusala dhamma තස්ස සංවරය ආපජ්ජති රක්ඛති චක්කුන්ද්‍රියං චක්කුන්ද්‍රියේ සංවරං ආපජ්ජති කියලා බුදුජානක වහන්සේ සඳහන් කරනවා. මේ ලස්සනට කෙලෙස් නැති තැනක හිටපු හිත
දැන් ඇහැට රූපයක් දැකපු ගමන් එක්කම නාපමනා පහළ වෙලා ඒකේ ව්‍යංජන අනුව්‍යංජන ගන්න හදනවා. මේ ගෑනු කෙනෙක්ද පිටිමි කෙනෙක්ද එනවද ඈතට යනවද කහ පාටද කොළ පාටද රවුම්ද හතරක්ද කියලා ඔක වර්ණේ සහ සටහන දෙක ගන්නවා. අරගෙන ඒකේ ව්‍යංජන අනුව්‍යංජන බලන්න ඒ චිත්තක්ෂණ සියල්ලම නූපන්න අකුසල ලැබෙදවීම සඳහා හේතු වෙනවා. ඉතින් ඒක පුළුවන් වෙයිද නවකේකට නව අචිරපබ්බජිතා අද්ධානගතා අදුනාගතා කියලා වැඩිකල් නොගිය භාවනාවේ දක්ෂ නැති නවකේකට මේ මාරු වීම දැකලා ඒ මාරු වීම නිසා නූපන්න අකුසල උපදින වීදිකර චිත්ත තන්තානේ දැන් වැටුණා කියලා තීරුම් කරලා බේරුම් කරලා වටහා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒක තේරුම් කරගන්න බැරි වුණත් බේරුම් කරගන්න බැරි වුණත් වැඩිහිටියගේ යුතුයකම වෙන්න ඕන බලන්න. Tamanට මේ මුරකාරයෝ දාලා හිටියත් තමන් මේ හොඳ නරක දැක්කත් ඔගේ Tamanට නරක කරන්න ඕන නැති වුණත් දැන් මුනේ මොකද්ද බලන්නකො. නින්දෙන් හීනයක් දැක්කා වගේ වෙච්ච දෙයක්. අන්න ඒක පිළිබඳව පශ්චාත්තාප වෙලා ඇති වැඩක් නැහැ. පශ්චාත්තාපුණයි කියලා ලැබෙන ලාභයක් නැහැ. මේක මේ මම කියන්නත් එපා මම නොවෙන්නේ කියන්නත් එපා. මේක වෙන හැටි දක්නා සුළුව අනිත් දවසේ භාවනාවට යන එක තමයි නේපක්ක සතිනෝ කියලා කියන්නේ. එයාට ඥාණය අවශ්‍යයි. කාකරතැබ්බයක් වශයෙන් කියලා නදකින් නොපතන් කියලා පැත්තකට දාන්නත් එපා. ඌව කරනවා මට බෑ භාවනා කරන්න මේක මොන කරදරයක්ද ගෙදරින් ඉඳද්දී ඌව ප්‍රශ්නයක් තිබුණෙත් නැහැ දැන් තමයි මේ මූල කර්මස්ථානයක් තියෙන්නේ ඒකෙන් හිත පිට ගියම ඕම් පශ්චාත්තාප වෙනවයි කියලා භාවනා අතකස දාන්නත් එපා. ඒ නැත්නම් අර භාවනාදී ස්වභාවයෙන්ම මතුවෙන කම්මැලිකමට අනේ රූපයක් දැකපික හොඳයි නිකන් ඉන්න මම කනවැන්දුවම අහලා ගියත් මතයි කියලා ඔය එන රූපෙට ප්‍රිය කරන්නත් ඉඩ තියෙනවා. ආන්නේ ඒ වෙලාවේදී ඇති වෙන මේ සංගතිය මේ සංසිද්ධිය නවකෙක් කියලා ප්‍රවීණෙක් කියලා වෙනසක් නැහැ. සමහරු ඒ නේපක්ක ප්‍රඥාව සහිතයි. ඒක මේ ඒ නේපක ප්‍රඥාව වවාගෙන වඩාගෙන ගන්න එකක්ද නැත්නම් සහජයෙන්ම තියෙනවද කියන එක වෙනම ප්‍රශ්නයක්. ඉතින් මෙතන මේ කතා කරන්නේ මේක හැම කෙනාටම මේක තියෙනවයි කියලා හිතාගන්න. ඉතින් ඒක පිළිබඳව මතයක් එහෙම නැත්නම් ඒක පිළිබඳව අදහසක් ඉදිරිපත් කරන පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙක් මේ ජීවිතයේ manussත්ත්ව පරිලාභය ලැබලා බුද්ධෝත්පාදේ කාලෙ ලැබිච්ච මේ කාලේ ක්ෂණ සම්පත්තියත් ලැබිලා කල්යාණ මිත්‍රාශ්‍රයත් ලැබිලා බණත් අහලා පැවිදි වුණා නම් අනිවාර්යයෙන්ම යට එන්නේ පක්ක ප්‍රඥාව තියෙනවා. අනිවාර්යයෙන් එන්නේ පක්ක සතිය තියෙනවා. එයා ඒට ඕන කළා තියෙන්නේ ඒක උත්ප්‍රේරණය කරන එක තමයි. ඒක කැටලයිස් කරලා ගන්න එකයි. Tamanටම බෑ. ඒ Tamanටම උත්ප්‍රේරණය කරගන්න බෑ. ඒක මේ භෞතික විද්‍යාව උගන්වනකොට තේරුම් කරලා දෙනවා මේ මැග්නීසියම් කියන ලෝහ පටියක් අරගත්තාම ඒක මුලින් ඒ තනට රත් වෙනකන් ගින්දර දෙන්න ඕන. ඊට පස්සේ මේකපත් වෙන්න පටන් අරගත්තාම ඉර පෑයියා වගේ. එන්න එලියක් එනවා. ඒක දිගින් දිගටපත් වෙලා යනවා. අර මුල අවුලවල දෙන එක කින්ඩ්ලින් කියලා කියන්නේ. ඒ දෙයට දෙන ශක්තිය වගේ 10 ගුණයක් ශක්තිය පිට කරනවා. ඒ නිසා පටන් ගන්නමේදී මේක අවුලවල දෙන්න නිපක ප්‍රඥාව තියෙන කෙනාටත් අවශ්‍යයි. එයාට පස්සේ තමයි තේරෙන්නේ මේක ඒ කවුරු හරි ඇවිල්ලා මට එහෙම කියලා දුන්නට පහුවෙනකොට දැන් මේ ගුණා කණ්ඩ යන්නේ කෙහෙල් ගහද පොල් ගහද කියලා දන්නේ කියන එක තමයි ලොකුම අකුසලයි. අවිද්‍යාව තමයි ලොකුම අකුසලයි. මේක දැනගන්න ඕන කියන එක තමයි නිපක සද්ධාව කියලා කියන්නේ. නිපක සතිය කියලා කියන්නේ. දැනගත්තා කියන එක තමයි නිපක ප්‍රඥාව කියලා කියන්නේ. එදාට තේරෙනවා මේක නිදිගත් ගතියෙන් ඇඟ ඇතුලේ තිබුණාට సంతానගතව මේ භව සම්පත්තිය තිබුණාට ඒක මතු කර දෙන්න මේ පුංචි කාරණා මතු කර දෙන්න සම්මා සම්බුදුවරයෙකුට ඇර විසි කෙනෙකුට කරන්න බෑ කියන එක ඥානපෝනික ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා සතියේ බලමහිමේ කියන පොතේ. ඒක බුද්ධ කෘත්‍යයක්. හැම කෙනෙක් ගාම මේ ශක්තිය තියෙනවා. එයා දන්නේ. ඒක නිසා එයා උත්සාහ කරන්නේ නැහැ. උත්සාහය දිශාගත වෙලා නැහැ. ඉතින් කවුරු හරි ඉඳලා මේක දිශාගත කරලා පෙන්නලා දීපු දවසේ
අන්තිමට යාට තේරෙනවා මේක මං අගෙන ගත්තොත් මං අල්ලගත්තොත් මේ කාගෙවත් නවත් ණයට ගත් එකක් නෙවෙයි. මොකද මම ළඟ තිබිච්ච දෙයක්. හැබැයි බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා ඇවිල්ලා අපිට කියනවා මතක් කරලා දෙනවා සතිය විතරක් මදි ගොයියෝ. මේ සතියට නේපක්ඛ කියන ප්‍රඥාව අවශ්‍යයි. ඒක නිසා මේ දේවතා සංයුත්තේ පාටි ගාතාවක් අරගෙන තමයි විසුද්ධි මාර්ගය ලියලා තියෙන්නේ. ඒකෙලි කියනවා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවය. ආතාපි නිපකෝ භික්ඛු සෝයිමං විජටේ ජට. මේසා ගැඹුරු මේ ජටය මේ ගැටය මේ අවුල කරන්න නම් සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. අර කලින් කිව් විදිහට සීලවා හෝත සීල පිටව. ඊට පස්සේ නරෝ සපඤ්ඤෝ යා ප්‍රඥාවන්තයෙක් වෙන්න ඕන. නැත්නම් ඉතින් පැවිදෙන්න හිතෙන්නේ නැහැ නේ. එහෙම නැත්නම් මේ දුරස්ත භාවනාවට එන්න හිතෙන්නේ නැහැ නේ. ඉතින් අන්නේ විදිහට මේ නිපක ප්‍රඥාව ඒක නිපක නෙමෙයි ප්‍රඥාව. ඒක මේ සාමාන්‍ය අපි කියන සුතමය චින්තාමය ප්‍රඥා. ඊට පස්සේ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤ චිත්තං පඤ්ඤංච භාවය. ඊට පස්සේ ප්‍රඥා භාවනා කියලා වෙනමම භාවනාවක් කරනවා. ඒ කියන්නේ සීල ශික්ෂා සමාධි ශික්ෂා වඩලා දැන් මේ ප්‍රඥා භාවනාව කියලා විපස්සනා කරනකොට තමයි දැන් මේ කියන සංසිද්ධිය අදාළ වෙන්නේ. තමතේදී නෑ. තමතේදී පුළුවන් තරම් පිට යන්නේ නැති වෙන තැනක ඉඳලා තමයි කරන්නේ. ඒ නිසා සමහරු තක්මන් කරන්න දෙන්නෙත් නෑ. එහෙම නැත්නම් ඉදින්දා වැඩ කරන වෙලාවේදී භාවනා කරන්න බෑ. ඉඳගෙන ඉන්න එක විතරයි භාවනාව කියන එක සාමාන්‍යයෙන් ඒ සමත ක්‍රමවල දකින්න හම්බ වෙනවා. ඒකාන්ත වශයෙන් නෙවෙයි බොහෝ විට. නමුත් මේ වැඩ කරන ගමන් හිත පිට යන්නත් ඉඩ තියලා මේක කරනවා කියන එකට ප්‍රඥා භාවනා කියනවා. නමුත් මේ ප්‍රඥා භාවනා හැම කෙනාට කරන්න බෑ. ආතාපි නිපකෝ බික්කු නිප්පක භික්ෂුවට විතරයි. ඒ කියන්නේ සහජයෙන්ම මේ දැනුම. ඉතින් ඒක තමයි වෙන්න ඇත්තේ ඔය අට කතාවල කියන්න හදන්නේ කෙනාට ඒ පෙර කළ පින අවශ්‍යයි. ඒක සාමාන්‍ය නිර්වචනය කරනවා දසපාරමිතා පිරලා තියෙන්න ඕනේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දිය තියෙන්න ඕනේ කියලා. ඉතින් පුබ්බේජගත පුඤ්ඤතා කියන එකයි මෙතන කොහොම හරි කියවෙන්නේ. පෙර කළ පින් ඇති බව. හැබැයි ඒක තිබ්බට නැගිටින්නේ නෑ ඒක විසින්ම. නැගිටවන්න ඕනේ. අනේ නැගිට්ටට පස්සේ යාට තේරෙන පටන් අර ගන්නවා මේ සිද්ධියක් දිහා බලනකොට ඒක මේ මුණත වටිනාකම් මුණත තියෙන දේ බලනවා විතරක් නෙවෙයි ඒ සිද්ධිය නිසා නූපන්න කුසල උපදින හැටි උපන්න කුසල වැඩෙන හැටි නැත්නම් මේ උපන්න කුසල වැඩෙන හැටි සහ නූපන්න කුසල නූපදින හැටි දැකීමේ ඥාණය පහළ වෙන්න මේ අකරතැබ්බ වෙන්න ඕනේ කියන හැටි ඊට පස්සේ ඒ දැකපු මේ කුසල් ඉපදවීමේ ඥාන ඉපදීමේ ක්‍රමේ නැවත කෙරෙන්න ඕනේ. ඒක භාවනා කරන්න කියන දේ ආගමකට නම් මං හිතන්නේ අහුවේ කියලා. ආගම කියන්නේ ඒ වගේ මේ නරක දෙයක් බලන නරකෙන් හොඳක් ගන්න එකක් නෙවෙයි. පින්කම් කරන එක කියලා දාලා තියෙනවා. සර්වචනාංශයේ දේශනා කරලා තියෙන්නේ සම්බාදේ ඕකාසාදිකමු. එන බාධාවක තියෙන නිවන් දොරටුව බලපං. එහෙම නැත්නම් ක්ෂණ සම්පත්තිය බලපං. ක්ෂණ සම්පත්තිය බලන්න නම් ආධුනික යෝගාවචරය කියලා දෙයක් ඇත්තේ නෑ. හැබැයි අර විපස්සනා ඌරුව විපස්සනා කරන සුළු ගතිය තියෙන්න ඕන. ඒක නවක කමේ නෙවෙයි රැඳිලා තියෙන්නේ වෙන සාධක මත. අනිත් එක මතක් කරනවා ඒ බුරුමේ ඉන්න ඇත්තෝ අපේ කරුකටි ස්වාමීන් වහන්සේලා කර්මස්ථානාචාර්යවරු කෙනෙකුට මේ ප්‍රඥාව පහළ වෙන්න ප්‍රඥා දශකයට යන්න ඕන කියලා. මන්ද දශකය, ක්‍රීඩා දශකය, වර්ණ දශකය, බල දශකය කියලා දශක 4ක් හමාර වුණාට තමයි ප්‍රඥා දශකේ එන්නේ. ඒ ප්‍රඥා දශකෙට කියන්නේ ඉන්දිය මේ පරිපාකයේ කියලා. කිලේශ දූරී භාවයත් අවශ්‍යයි, ඉන්දිය පරිපාකයත් අවශ්‍යයි, පෙරකල පිණුත් අවශ්‍යයි. එතකොට තමයි කෙනෙකුට මේ සංසිද්ධිය දිහා බලලා මේක මායාව විශ්ින් අටවලද දී වෙලා Taman ඒකට ඇඹලයා කියලා පැණි හැදිට වැටෙනවා වගේ කාගෙන මැරලා යනවද? එතන මේකේ පාෂය දකින්න පුළුවන්ද කියලා. මේකේ තියෙන පාෂය දකින්න පුළුවන්. මේ පාෂය දැකීම ප්‍රඥාව. ඕදීමිකවෝ පාසං
වාකරං නාසදං මිගෝ. ඒ කියන්නේ මුව වැද්දා අටවල උගුලක් ඒකට දානවා රසමසවුලක්. ඒතකොට දක්ෂමුවෙක් ඇවිල්ලා රසමසවුල කාලා උගුල ගස්ස ගන්න නැතුව යනවා. එතකොට අර මේ මුව වැද්දා ඇඬු කඳුලේ බලන්නේ. සාමාන්‍ය මුවෙක් ආවොත් මෝඩ මුවෙක් මුර්ගෙක් ඒක අර කන කෑමේ හැටියට උගුල ගස ගන්න. එතකොට මම වැද්ද දන්නව කරන දේ. ඒ නිසා මුව වැද්ද ආසන්නේම ඉන්නේ. නමුත් මේකෙදී වෙලා තියෙන්නේ ඌ හැම කනවා. හැම කෑවට gediya පිටින් කන්නේ නැහැ. ටික ටික කනවා දන්නවා මේක ඇතුලේ පාශයක් තියෙනවා කියලා. කාලා මේ හැම කියන එක ඒ දෙන දේ අම්මා අප්පාවත් ගෙනත් දෙන්නේ නැත්නම් රසමසවුලා. ඒක කනකොට ප්‍රමාණය දැනගෙන කනවා. හැබැයි උගුල ගස ගන්නෑ. ඉතින් අන්න එහෙම ට්‍රික්ස් තමයි බුදුහාමුදුරුවෝ උගන්වන්නේ ওই නිපක ප්‍රඥාවේදී. ඉතින් මේ නිපක ප්‍රඥාවේදී බුදුහාමුදුරුවෝ කියලා දීන තියෙන ට්‍රික්ස් වලට අමතරව අපේ මල්ලෙත් ගොඩක් බඩු තියෙනවා. අපිට ක්‍රමසහ විදි රාශියක් හොයාගන්න පුළුවන්. සම්බාධයක් එනකොට පිට හිත ගිය වෙලාවක එහෙම නැත්නම් කවුරු හරි ඇවිල්ලා අපිට මේ භාවනා කරගෙන යන්න දෙන්නේ නැතුව මොකක් හරි කියනකොට ඒකෙන් එදේ තියෙන අමලිය කරදරය කංකරච්චලේ වෙනුවට ඒකේ හොඳ පැත්තට හරව ගන්න. එතකොට සමාජ ධර්ම තේරුම් ගැනීම, සීලේ තේරුම් ගැනීම, සමාධියෙන් වැඩක් ගැනීම, ප්‍රඥාවෙන් වැඩක් ගැනීම කියලා ඒ ඥාණය ඒ නුවණ හැම කෙනාටම සමානව තියෙනවා කියන එක තමයි ඔය නිදහස් චින්තනය කියන එකෙන් අදහස් කරන්නේ. ඕනේ නම් දිනු කරගන්න ඥානෙ තියෙනවා, possibility එක තියෙනවා, probability එක තියෙනවා. එහෙම නැත්නම් ඒකට ප්‍රභාවය තියෙනවා. ඉතින් අපි සතරවලතරි දෙයයන්ාන්තයට වැඳලා. එහෙම නැත්නම් ශ්‍රද්ධාවෙන් භෝගහ වැටේ කැරක් කැරක ඉඳලා. බෑ. භෝගහ වැටේ කැරකුණා ගමන්නේ සක්මන් කරන මොහාවෙන්. වෙන කාට හරි වැන්දට ප්‍රශ්නයක් නැහැ. මම දැන් කරන්නේ මේ වඳිනවයි කියලා දැනකට. ආන්නේ කටයුත්ත සිහියෙන් කරනවා. ඒ කියන්නේ මේ ආරක්ක සතිනෝ, නේපක්ක සතිනෝ, නිපක්ක සතිනෝ, ආරක්ක සතිනෝ, සාරක්කිත මානස, සතාරක්කේන චේතස සමන්නාගතාති. කියලා මේ කරන වැඩේ කොයි එකුණා ප්‍රශ්න නැහැ. ආවල් දෙය කරන්න එපයි කියලා දෙයක් මේක නැහැ. ඒ කරන දේ මෙන්න මේ විදිහට ඥානීය පුබුදුවා ගන්නාසුළු ආකාරයට කරන එක නවකයෙකුට කියන දේ. බුදුජානක කොච්චර විශ්වාස කරනවද නවකයාගේ නවක මනස කොච්චරක් මේ පිළිගන්නවද? එහෙම නැත්නම් ඒකේ ආය බුදුහාමරණට හදාන්න දෙයක් නැහැ. නවක මනසේ ඒ ප්‍රභවයේ තියෙනවා. හැම කෙනාගේම හිතේ පබස්සරමි දම්බික්ක වෙච්චිතං කියලා බුදුජානක කිසි ආගමක් જાතියක් ભેදයක් තොරව කියනවා. හැම කෙනාගේම හිත ප්‍රබස්සරයි කියලා. ඉතින් ඒක නිසා ඒ සත්‍යපට්ඨාන සංයුත්තේ මේට බොහෝම සමාන පද යෙදුමක් සහිත සූත්‍රයක් තියෙනවා. ඒකේ තියෙනවා යේතේ භික්කවේ භික්ඛු නව අජරපබ්බචිත අදුනාගතා ඉමන් ධම්ම විනේ තේ වෝ භික්කවේ භික්ඛු චතුර්ණං සතිපට්ඨානං භාවනාය සමාදපේ තබ්බන් නිවේශේ තබ්බන් පතිට්ඨාපේ තබ්බන්. මහණනි මේ ශාසනයට එන නවකයා නව අචිරපබ්බජිත පැවිදිච්ච ගමන් නැත්නම් මේ රිට්‍රීට් එකට ආපු ගමන් අදුනාගතා ගොක් ගිහිල්ලා ගමනේ ඉස්සර දන්නේ නැති කෙනාට බය නැතුව සතර සතිපට්ඨානේ පුරුදු කරන්නයි කියන්නේ. ඉතින් ඒක තමයි අපි ලංකාවේ සාතනේ ගිලිහිලා තියෙන්නේ. පැවිදිලා ගොඩක් කල්. නමුත් සතර සතිපට්ඨානේ නැහැ. ඉතින් එතකොට ඒගොල්ලෝ හිතන තියෙනවා නෑනේ සතිපට්ඨාන වඩන්න ඉස්සලා චතුරාර්යක භාවනා වඩන්න ඕනේ, ඊට ඉස්සලා සීලේ වඩන්න ඕනේ, ඊට පස්සේ සමාධිය වඩන්න ඕනේ. ඔහොමම කියලා මේ වැඩපිළිවෙලක් මේ ප්‍රතිපදාවක් පෙන්වන්න හදනවා. අන්නේ වෙනුවට ඒ මොනක්වත් කරන්න ඉස්සලා කෙලින්ම සතිය වඩනවා කියන එක බටහිර රටවල් වල කියවෙනවා. ඉතින් ඊට පස්සේ ප්‍රශ්නයක් එනවා. මෙහෙනම් මේ සීල සමාධි ප්‍රඥා ක්‍රමයට ගිහිල්ලා කරන ප්‍රඥාවත් නැත්නම් ප්‍රඥා සීල සමාධි කියන ක්‍රමයක්
සාරි අෂ්ටාංග මාර්ගයේ තියෙන එකත් අතර දෙකම එකමද නැත්නම් ඇයි සමහරෙකුට ඒක හරියන්නේ ඇයි සමහරට මේක හරියන්නේ කියලා. ඉතින් ඒ නිසා කියන්න පුළුවන් බටහිරේ අයට නම් අපි කියන්නේ අලුතෙන් මේ බුද්ධ ධර්මයට එකතු වෙච්ච ඒ අයට නම් සීල සමාධි ප්‍රඥා ක්‍රමයට යන්නේ කොහොඳයි. එතකොට ඒගොල්ලන්ට දානය, සීලය, සමාධි කියලා පිළිවෙලකට අර බෞද්ධ සංස්කෘතිය සහ ඒ කටයුතු අවශ්‍යයි. ඒක මේ ලංකාව වගේ බෞද්ධ දෙමාපියන් දාව උපදින දරුවන්ට අනවශ්‍යයි කියන එක නෙවෙයි තියෙන්නේ. ඒ අතන්ට පුළුවන් මේ සතියෙන් පටන් ගන්න පුළුවන්. ප්‍රඥාවෙන් පටන් ගන්න පුළුවන්. ඒ නැත්තම් මේ ආරක්ක චේතස එනතන් මේ සතරක් කියන චේතස නිපක්ක සතිනෝ කියලා පටන් ගන්න පුළුවන්. මොකද ඒ අත සමාජලාවට මෙවැනි උප්පත්තිය ලබන්නම හේතු වෙන්නේ නැත්තේ පෙර ආත්මවල මේවා කරපු ඇත්ත වෙන්න ඇති. නිකන් උපකල්පනයක් පමණයි. ඉතින් ඒක නිසා මේ බටහිරේ තියෙනවා මේ සතිය කෙලින්ම පටන් අර ගැනීමේ ආදීනව තියෙනවායි කියන. එහෙම නැත්නම් ඒකේ සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවායි කිය. වෙන්න පුළුවන්. ඒ මොකද එයාට අර මේ ආසන්න මතකේ දාන සීල සමාධි ප්‍රඥා දාන සීල සමාධි කියනවා නැත්නම් අර මේ කියන නිපක ප්‍රඥාව පහළ වෙන්න බෑ. යාට හිතා ගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ඒක කරන්න කියලා තල්ල කඩා ගන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මේ හැම කණ්ඩ කියාගෙන ගිහිල්ලා මේ මේක අහුවෙන්න ඉඩ තියෙනවා. උගුලේ අහුවෙන්න ඉඩ තියෙනවා. එතකොට මූ වැද්දාගෙන් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්න එපා. නමුත් මේ නිපක ප්‍රඥාව තියෙනවා නම් නේපක්ක සතිනෝ කියන ගතිය තියෙනවා නම් හැම බාධාවකම තියෙන මේ අවකාශය දොර අපි සිංහලෙන් කියන්නේ පැමිණි දුක පැනිරහයි කියන එක. ආන්න ඒක තේරුම් ගැනීමේ හැකියාව නවකයින්ට නැහැ කියලා හිතන්න නරකයි. අන්න ඒ වගේ වැරදි උපකල්පනයක් අද අධ්‍යාපන ක්‍රමේ තියෙනවා. උගන්නන ඔක්කොමලා හිතනවා අපි දන්නවා ළමයි දන්නේ නැහැ කියලා. මේක සමාජලාවට සතිපාසලේ අනුග්‍රහකයොත් මේ වැරද්ද කරනවා. අපිට කියන්න තියෙන්නේ ළමයා ගාව සම්පූර්ණ ඒකට තියෙන විභව ශක්තිය තියෙනනේ නේපක්ක සතිනෝ. එයාට අපිට තියෙන මේක පොඩ්ඩක් අවුලවල දෙන එක විතරයි. ඒකල් ඉවර වෙලා ඒගොල්ලෝයින් අහගන්න ඕනේ. ඒ පොඩි කයින් අහගන්න ඕනේ. ඉතින් මිනිස්සු පොඩි උන් ඒ කියන කියමන් අඳින ඇඳුම් චිත්‍ර එහෙම නැත්නම් ඒ කවිවල පුදුම ගැඹුරක් තියෙනවා. ඒක නිසා ඒ නවකෙක් කියලා ඒව නොදී ඉන්න පුළුවන්කමක් හෝ වාරණයක් සාතනේ නැහැ. ඒක නිසා මේ අන්දක විද්ද සූත්‍රයේදී සරුවචනාන්තේ ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා ආනන්ද මේ ආධුනිකයට මේ සාතනෙට ආපු නවකයාටත් සීලය සමාදන් කරවන්න. ඔයාට ඒක කරන්න බෑ. ඔයා ලබනාත්ම වෙනකන් ඉන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. කියලා දෙන්න කියලා. ඊට පස්සේ මේ සතිපට්ඨානේ නිවේශේ මේ සමාදපේ තබ්බන් නිවේශේ තබ්බන් පතිට්ඨාපේ තබ්බන්. ඉතින් ඒකට බණක් කියන හැටි, ඒකට පොතක් ලියන හැටි, ඒකට උපදේශයක් දෙන හැටි පිළිබඳව ලොකු ස්වාමීන් වහන්සේ ආනපන සති දෙවෙනි පොත ලියනකොට කියනවා ඉස්සල්ලාම බුදුරජාණන් වහන්සේ දේශනා ක්‍රමය තමයි උද්දේශ නිද්දේශ පටිනිද්දේශ ක්‍රමය. උද්දේශය කියලා කියන්නේ කෙලින්ම ගැඹුරම කියනවා. කෙලින්ම කියනවා මෙන්න මෙච්චරයි කියලා. කියන්නේ සීලවා හෝත. එච්චරයි වෙන මොකක්වත් නැහැ. ඊට පස්සේ යාට කියනවා ඕක කිව්වට නම් බබාට තේරෙන්නේ නැතුව ඇති. මේක තමයි දිග කාලයක් කටපාඩම් කරන්න කෙටියෙන්ම කියන ක්‍රමය. ඕක තමයි පාතිමොක්ඛ සංවර සංගුතා විහෙරද ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවිනෝ සමාදාය සික්කත සික්ඛාපදේසු කියලා කියන්නේ ඔය උද්දේශයේ තමයි ඔය නිද්දේශයට පාදතියි. දැන් තේරෙනවද බබාට? සමහර කට්ටිය කියනවා අලිමදිවට හරක් කියලා සීලවා හොත කියන එක නම් තේරෙනවා. මේ කියාපේක ඒක තේරෙන්නේ නැහැ ඊට වැඩිය කියලා. හැබැයි මේකේ තියෙන්නේ අරකම විස්තර කරලා. ආහිතකට කියනවා හරියට ඒකත් වෙන්න පුළුවන්. දැන් මෙන්න මේකයි කෙරෙන්න ඕන. ප්‍රාතිමොක්ෂය කියන්නේ මේකයි. මේ සීල සංවරය කියන්නේ මේකයි. අනුමත්තේසු බයදස්සාව කියන්නේ මේකයි. සමාදාය තික්කත සික්ඛාපදේසු කියන්නේ මේකයි කියලා අර පදෙන් පදේ තෝරනවා. ඉස්සල්ලාම gediya පිටින්ම දෙනවා. ඊට පස්සේ පොඩ්ඩක් විග්‍රහ කරලා දෙනවා. බලනවා මූණ දිහා බලා ඉන්නවා. බය වෙලා හොල්මන් වෙලා ඉන්නවද කියලා නැහැනේ. තේරෙන්නේ නැහැ කියනවනේ ඊගාවෙ කියලා දෙනවා. ඉතින් ඒ නිසා හැම කාරණාවක තුන් සැරයක් ආමන්ත්‍රණය කරනවා.
මේකේ කියලා තියෙනවා මේ සති මේ ඉන්ද්‍රියසු ගුත්තද්වාරෝ විහෙරත ආරක්ක සතිනෝ. සති ආරක්ෂාවෙන්තෝ ඉන්ද්‍රිය ගුත්තද්වාර කරන්නේ. ඉතින් මෙමස ඉන්ද්‍රිය කියන්නේ මොනවද කියලා දන්නෙත් නැහැ. ගුත්තද්වාර කියන දන්නෙත් නැහැ. සතිය කියන දන්නෙත් නැහැ. ආරක්ෂාව කියන එක දන්නෙත් නැහැ. ඊට පස්සේ ඒ පද ටික පොඩ්ඩක් විස්තර කරලා කණ්ඩ පුළුවන් තාලෙට කැලිකොලේ චීන් දේවල් හොයාගෙන ඇවිල්ලා බෙදලා උයලා බත් පිඟානකට දෙන්නා වගේ නේපක්ක සතිනෝ තාරක්ක සමානතා තාරක්කිත මානතා තතරක්කේන චේතස සමන්නාගතාති ඉති ඉන්දිය සංවරේ සමාදපේ තබ්බන් කියලා අරක පොඩ්ඩක් විස්තර කරලා දෙනවා. ඉතින් බබාට තාම අනාගෙන කන්න බැන්නම් ඊට පස්සේ කවන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙහෙමයි බබෝ ඉඳගෙන භාවනා කරන්න. මෙන්න මෙහෙමයි බබෝ ඇවිදිනකොට. මෙන්න මෙහෙමයි බබෝ දත් නදිනකොට කියලා එක කියලා දෙනවා. ඉතින් සමහරු ඒ සවිස්තර කියනකොට එකපාරටම අර මුලින්ම අදහස් කරව පාලි වචනේ කෙලින්ම අත්දකිනවා. සමහරු අතරමැදි එක අත්දකලා මුල් එක අත්දකිනවා. සමහරු බොහොම සීඝ්‍රයෙන් ඒක කරනවා. සමහරු ඒක ඊටාම හිමීට තමයි කරන්නේ. ඉතින් බුරුමේ ඉන්න කාලේ මාස 18ක් විතර මං හිටියා. ඉන්න ටිකේ අනික් ස්වාමීන් වහන්සේලාටත් ලංකාවේ ගියාට පරිවර්තනය කරනකොට සයිඩ් හැමදාම කියනවා මේ ලංකාවේ අය හරි පමයි කියලා. ඊටාමත් මෙහෙමීට මේක අල්ලන්නේ. දැන් අපි මාස ගණන් එහෙ ඉන්නවා. ඒගොල්ලෝ දවස් 10යි ඉන්නේ. දවස් 7යි 10යි 2යි ඕනේ යා මේ භාවනා කරුවයි කියලා ගෙදර යනවා. අපිට හරි ගියේ නෑ. ඊට පස්සේ මම බුරුමේ ඉඳලා මෙහෙ ආවනේ. ඒත් ඔය 96 විතර ආවට පස්සේ 2006 විතර වෙනකම් භාවනා කරනකොට කමඨාන් සුද්ධ කරනවා බණ කියනවා ඒක අල්ල ගන්න අය දිහා මගේ තියෙන උනන්දුව තියෙන නිසා මම දිගටම කරගෙන ගියා අල්ල ගන්න අයගේ එච්චර ලොකු මේ විශාල ශීඝ්‍ර වර්ධනයක් පේන්න තිබුණේ නැහැ ඊට පස්සේ 2010 දී විතර ඔන්න අපි භාවනා මධ්‍යස්ථාන වැඩ පටන් ගත්තා පිට රට ගියා විවිධ ආගම් වල අඩු ගන්නන්න පටන් ගත්තා සතිය ඊට පස්සේ 15 විතර වෙනකොට සතිපාසල පටන් ගත්තා ඊට පස්සේ දැන් අදිනේ 2021 දැන් ගිහිල්ලා බලනවා පළවෙනි දවසේම කමඨාන් සුද්ධ කරනකොට මේ ඊටාම ගැඹුරු කරුණු ඒ ඇත්තෝ අර කොහෙන් හරි කණෙන් කොණෙන් අහලා අද්දකලා හෙලිදරව් කරනවා ඉතින් ඒක මේ භාවනා සංවිධානය කරන අය කට්ටියට කියලා කියවලා ලියලා හොරෙන් කරන වැඩක් නෙවෙයිනේ. ඉතින් ආධුනිකයෙකුට හිතෙන්න පුළුවන් මේගොල්ලෝ කොහොමද මේ පළවෙනි දවසේ මෙවුවා මෙහෙම ලියන්නේ කියලා. ඒක කරගෙන යනකොට පුදුම ගැම්මක් එන්න පටන් ගන්නවා. ඒ පරිසරය ඒ යෝගේ ඉදුණට පස්සේ කොයි කෙනත් ඒකට හුරු වෙනවා. ඉතින් ඔය මේ ලොකු සාංශි ඉන්න කාලේ මෙහි තිබුණ විශාල වැඩපිළිවෙලදී ඥානানন্দ සාංශේ ඉතින් කට්ටිය උනන්දු කරවීම සඳහා කියපු නිදර්ශනයක් ඒක සරුවචනාංශික නිදර්ශනයක් තමයි. සමහර ඉඩෝර කාලවලදී මේ ගඟේ වතුර අඩු වෙලා මෙගොඩ ගොඩේ තනකොළ වේලිලා ඒ ගොඩ ගොඩේ යන්න ඕන වෙනවා. ඉතින් යන්න ඕන වෙච්චාම මහා නායක ගුණා මෙහෙවනවා. හරක් රැන. මෙහෙවනකොට වස්සෝ ඉන්නවනේ. වැස්සියන්ට පෙම් කරන කට්ටිය. ඒගොල්ලෝ දූවගෙන ගිහිල්ලා බහිනව වතුරට වැහැලා ධනක් විතර වෙනකොට ආපස්සට එනවා. ඉතින් එතකොට ළමිස්සියෝ වැස්සියොත් ගිහිල්ලා ටිකක් පොඩි තල්ලුවක් දානවා. හැබැයි ඒගොල්ලොත් අර වස්සෝ පස්ස ගහනකොට වැස්සියොත් ටිකක් පස්ස ගහනවා වගේ කියලා මේ කතාව ඉතින් ඊට පස්සේ අර මහා නායක ගුණා මේ අර වස්සෝ වැස්සියෝ සෙල්ලම් කරද්දි හිමීට බහිනව වතුරට කුරවටක් ගිහිල්ලා දනිස්සටක් ගිහිල්ලා කරවටක් ගියාට පස්සේ ඔන්න දම්බි ගහගෙන අර ගඟ දිගේ ඉහළට පීනනකොට ඊගාවට නායකත්වයේ ගන්න ඉන්න එක ඉන්නවනේ අයියා වෙන්න ඉන්න එක නා එයත් වෙනවා අපෝ ලොක්කට පුළුවන් නම් මට බැරිද කියලා එයත් ගන්නවා ඔන්න එතකොට අර මේ වැස්සියන්ට පෙම්ලාලා හිටලාලා හිටපු වස්සෝ හිතා ගන්නවා චී හරි නෑනේ මේ වැස්සියෝ ඉන්න තැන් වල අපි කරන්නේ නැතුව හොඳ නැහැ කියලා ඔන්න ඒගොල්ලෝ දම්බි ගන්නවා දම්බි ගහපුව ඔන්න වැස්සියෝ පැනලා අර වස්සන්ඩත් පොඩි කික්කියක් දීගෙන එයාගේ පැත්තට පීනවා එතකොට බඩදරු වැස්සියෝ ඉන්නවනේ. බඩදරු වැස්සියන්ටත් පොඩි ගැම්මක් එනවලු. ලකෝ මේ ඔක්කොලා පීනනවනේ. මට බැරිද කියලා. ඕන්න එතකොට ඊගාට මේ ඊයේ වදපු වැස්සි.
දැන් ඇඟෙත් තමාරුයි කොන්දෙත් තමාරුයි දැන් නම් අපේ ගෙවල් වල ඉඳද්දී නම් ඔන්න ලැබු තම්බලා දෙනවා එක එක જાති දෙනවා වදපු අම්මලාට අර ගෑනට මොකක්වත් නැහැ අනේ ඊයේ වදපු වහු පැටියක් මේක නාඩේ යනකොට ඒකත් දම්බි ගහලේ කොට වෙනවා ඉස්සලා නම් ඔය මහ වැද්දට මහ ගුණ එනකන් අනික් කට්ටිය ගිහිල්ලා පසු බානවා ඉතින් ඒ නිසා යෝගී ආවට පස්සේ නැව යන්න ගත්තාම පෙරහැරේ යන්න පටන් ගත්තාම මේ ඊයේ වදපු වැස්සිත් ඊයේ හම්බෙච්ච පැටියත් අර වතුරට වැල්ලා පිහිනනවා. අන්නේ වගේ මේ වැඩේ කරගෙන යනකොට මුල් වෙලාවේදී ටිකක් පස්ස ගහනවා, පැංගිරි, ඇඹුල් ගති අනම්මනම් තිබුණට තල්ලු මේ වැඩේ වේගන යනකොට නෑ බෑ කියපු අයත් මේකට ජෝඩු වෙනවා. ඉතින් එහෙම කාලවල් පහළ වෙනවා. එහෙම කාලවල එන්නේ මේ සත්‍සිතික වෙච්චා වෙලාව නෙවෙයි කොරෝනා තියෙන කොටත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ කරදර කංකටොළු තියෙද්දි ඒ වගේ මේ කෙනෙකුට මේ වගේ අසීරු කාරණාවක් කරලා බලන්න ඕනේ කියලා මම වයසක කෙනෙක් නෙවෙයි මට මෙච්චර මේ පටන් අරගත්තේ නැති කෙනෙක් ඒ කතාව නෑ. අර යෝගේ ආවට පස්සේ කවුරුත් ඒකටම හොයියා කියලා යනකොට වැඩේ අල්ලලා යන වෙලාවක් එනවා. ඉතින් ඒ වෙලාවෙ ඉතින් නැවට නැග ගන්න ඕනේ. මට අරක නෑ මේක නෑ කියලා පසුපස ගගා ඉන්න නැතුව හිටියොත් වෙන්නේ මොකද්ද? අසීමිත කාලයක් අවස්ථාවක්වත් නොලැබී යන්න පුළුවන්. ඒ නිසා මේ ආධුනිකයි කියලා හිතන්නේ නැතුව සතර සතිපට්ඨානේ සමාද කරවන්න. ඒ වගේම ආධුනිකයි කියලා හිතන්නේ නැතුව ඉන්ද්‍රියතු ගුත්තද්්වාරෝ හෝති. ඉන්ද්‍රයන් පිනවීමේ යෙදී සිටින මේ අන්ධබාල ජනතාවක් ඉන්න රටේ ලෝකේ තමන්ගේ ඉන්ද්‍රයන් හසුරුවා ගත්තොත් මනුස්ස ලීලාවක් තියෙයි. එහෙම නැත්නම් මේකේ තියෙන තිරිසන් ලීලාවක්. එහෙම නැත්නම් මේකේ තියෙන උර්ග රෙප්ටිලියන් ලීලාවක්. ඉතින් ඒක තමයි මේ ප්‍රසිද්ධ වේදිකාවේ රඟ දක්වන්න ගිහලා තියෙන්නේ. කොරෝනා නිසා පොඩ්ඩක් එක පස්ස ගහලා තියෙනවා. දැන් කට්ටියට මුඛාවරණ දැම්මට පස්සේ ලිප්ස්ටික් ගාලා වැඩක් නැහෙනේ. මුඛාවරණ දැම්මට පස්සේ හොන්ඩේ රෝස පවුඩර් ගාලා වැඩක් නැහෙනේ. ආන්නේ වගේ පොඩි පස්ස ගහිල්ලක් තියෙනවා. ඒක ඉතින් අර එළියට ගහලා බහුරු කොලම් බලන්නේ තෙකනට ඔක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒකේ ප්‍රශ්නයක් නැහැ. අපිට මේ ඉන්ද්‍රිය ගුත්තද්්වාර කිරීම සඳහා මේ හම්බෙච්ච වාසියත් මේ හම්බෙච්ච දේත් හොඳට අරගෙන පුළුවන් තරම් මේ නවා අචිරපබ්බගජිතා අදුනාගතා කිය පතර දාන්න නැතුව මේ සතිය කියන එක ඔක්කොටම එක හැන්දෙන් බෙදන්නේ ඔක්කොටම සමාන අයිතිවාසිකමක් තියෙනවා. ඒ නිසා මට මේ හම්බෙච්චලා මම මේක උපරිම වඩා ගන්නවා කියලා ගියොත් ඒ නවකීකට බුදුරජාණන් වහන්සේ බෙදෙන මේ බෙදිල්ලෙන් මේ අද කතා කරේ සතිය සීලයත් අපි ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙන ඊතුරු කාරණාත් තමන්ට වළඳ ගන්න පුළුවන්. තමන්ට නිවේශනය කරන්න පුළුවන්. බෑ ගෙදරට ගොඩ වෙන්න පුළුවන්. ප්‍රතිෂ්ඨාවක් නැත්තම් පතිත්තාවක් නැත්තම් පట్టල කර ගැනීමක් කරන්න පුළුවන් කියලා සමාදන් වෙත්වා කියන අදහසෙන් අද දවසේ ධර්ම දේශනාව නතර කරනවා. සියලු දෙනාටම කරගෙන යන වැඩේ ධෛර්යයෙන් ශ්‍රද්ධාවෙන් කරන්න උනන්දුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු